ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමඟ අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. ආයුබෝවන් සුබෝදෑසනක්. සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ සුපුරුදු ආකාරයෙන් 2020-11 ශ්‍රේණිය දරුවෝ සමග සාමාන්‍ය පෙළ කොමර්ස් ප්‍රශ්න පත්‍රයේ ඒ සාමාර්ථයක් ලබා ගැනීම වෙනුවෙන් මෙම රේඩියෝ මාධ්‍ය හරහා ඔබට ලබා දිය හැකි උපරිම සහයෝගයක් ලබා දීම වෙනුවෙන්. ඉතින් ඔබට මතකයි අපි මීට පෙර සති කිහිපයක් හමු වුණා දන්නේම නැතුව 2020 අවුරුද්දේ අන්තිම ඉරිදා දවස අද වෙලා. ඉතින් අද අපි තෝරගත්තා O level ප්‍රශ්න පත්‍රය තුල ඔබට වැදගත් වන ගිණුම්කරණය කොටසක් සාකච්ඡා කරන්න. මම අද තෝරගත්ත මාතෘකා තමයි 10 ශ්‍රේණිය ගිණුම්කරණය 9 වෙනි පාඩමේ බැංකු සැසඳුම් ප්‍රකාශන කියන කොටස සහ 10 ශ්‍රේණිය ගිණුම්කරණය අවසාන පාඩම වැරදි නිවැරදි කිරීම අපේ O level ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ පාඩම් දිත්වයෙන් අපිට O level පේපර් එකේ ලකුණු කීයක් ඇවිල්ලා තියෙනවද? ඒ ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොන වගේද? එහෙමනම් මේ පාර මාර්තු පටන් ගන්න O level විභාගය තුල අපිට මොන වගේ ප්‍රශ්න ලැබෙයිද? ලකුණු කීයක් ලැබෙයිද? ඔබ මේ පාඩම් දිත්වයට සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අද අපි සාකච්ඡා කරන එක තමයි දවසේ අරමුණ. ඉතින් මට සවන් දෙන දරුවන්ගේ මම ඉල්ලීමක් කරනවා, පුංචි ඉල්ලීමක් කරනවා. ඔබේ 10 ශ්‍රේණිය පෙළපොත ඔබ ගාවට ගන්න. ඒ වගේම ඔබට මම හැමදාම කියන දෙයක් තමයි අපිත් සමග සිත FM ගුරුගෙදර වැඩසටහනට ලංකාවේ බොහෝ දරු පිරිසක් එකතු වෙනවා. මම ඒ නිසා පොදු මාධ්‍යයක් වශයෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 2016 සිට 2019 දක්වා භාවිතා කරනවා. එම ප්‍රශ්න පත්‍ර 4 ඔබ ගාව තිබ්බොත් තවත් මේ වැඩසටහන හැමදාම කියනවා වගේ ඵලදායීව කරගෙන යන්න අපිට පුළුවන්. බැංකු සැසඳුම් විස්තරය, බැංකු සැසඳුම් ප්‍රකාශය කියලාත් කියනවා. මෙතන වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ව්‍යාපාරයේ විසින් බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරනවා. බැංකු ජංගම ගිණුමක් කිව්වහම කොමර්ස් කරන ඔයගොල්ලෝ දන්නවා වාණිජ්‍ය බැංකුවක ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්. ඒ වගේම සුවිශේෂී ගිණුමක් තියෙනවා වාණිජ්‍ය බැංකු සපයන තැන්පතු සේවා යටතේ. ඒක තමයි බැංකු ජංගම ගිණුම. මේකට තව වචනයක් කියනවා අපි ඉල්ලුම් තැන්පතු කියලා. කරන්ට් account කියනවා, ඩිමාන්ඩ් ඩිපොසිට් කියලාත් කියනවා. ඉතින් මේ අපි කතා කරන ජංගම ගිණුම සුවිශේෂී ගිණුමක්. ඒක සුවිශේෂී වෙන්නේ ඒ සඳහා ලැබෙන විශේෂ ප්‍රතිලාභ නිසා. බැංකු ජංගම ගිණුමක දරුවනේ මූලික ප්‍රතිලාභයක් තමයි චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. තව එකක් බැංකු අයිරා පහසුකම. තව එකක් ප්‍රේෂණ රැස් කිරීමේ හැකියාව. තව එකක් ස්ථාවර නියෝග මත නිත්‍ය නියෝග කිව්වත් හරි ගෙවීම් කිරීමේ හැකියාව. ඔබ මේ ගැන කතා කළා 11 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි පාඩම උපකාරක සේවා පාඩමේ. මම ඒ නිසා අද ඒකේ තියරි කොටස වැඩි කතා කරන්නේ නැතුව ප්‍රැක්ටිකලි බැංකු සැසඳුම් විස්තර සම්බන්ධ කළා අපි සාකච්ඡාව ආරම්භ කරමු බැංකු ජංගම ගිණුමත් එක්ක. ඉතින් බැංකු ජංගම ගිණුමක් කියන්නේ සාමාන්‍යම ගිණුමක්. ව්‍යාපාරිකයෝ පටන් ගත්ත ගිණුමක්. මේකේ විශේෂත්වය අපි කිව්වා චෙක්පත් මගින් ගනුදෙනු කිරීම නිසායි මෙම ජංගම ගිණුම විශේෂ වෙන්නේ. මේ ගිණුමට සල්ලි තැන්පත් කරනවා. මේ ගිණුම සුවිශේෂී ගිණුමක් නිසා මේ ගිණුමට චෙක්පත් තැන්පත් කරනවා. සල්ලි තැන්පත් කරනකොට, චෙක්පත් තැන්පත් කරනකොට ව්‍යාපාරයේ බැංකු කියන වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩි වීමට අපි හර කියලා කියනවා. ඒ අනුව අපි මුදල් චෙක්පත් තැන්පත් කරන්න දරුවනේ අපේ බැංකු ගිණුම හර වෙනවා. අපි චෙක්පත් නිකුත් කරනවා. අපේ ගිණුමේ ශේෂය භාවිතා කරලා අපි චෙක්පත් නිකුත් කරනකොට අපේ බැංකු ශේෂය අඩු වෙනවා. ඒ බැංකු ශේෂය අඩු වෙන්න අපි කියනවා වත්කම් අඩු වීමට කියන්නේ බැර. ඒ නිසා අපි බැංකු ගිණුමට බැර කරනවා. එනම් ව්‍යාපාරේ සකස් කරන බැංකු ගිණුම ගැන පොඩි චිත්‍රයක් මවා ගන්න. තැන්පත් කරනකොට බැංකු ගිණුම හර, නිකුත් කරනකොට බැංකු ගිණුම බැර. ඔබට බැංකු ගිණුම සම්බන්ධයෙන් ඔබේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 9 වෙනි පාඩමේ පිටු අංක 117 බැලුවොත් ඒ සම්බන්ධයෙන් උදාහරණ ගානක් තියෙනවා පිළිතුරු සමග. ඔබට ඒ උදාහරණේ පරීක්ෂා කරලා බැලුවොත් පැහැදිලිව පේනවා මුදල් තැන්පත් කිරීම, චෙක් තැන්පත් කිරීම, බැංකු ගිණුම හර කරලා මුදල් නිකුත් කරද්දී නම් මුදල් ගෙවද්දී නම් මුදල් පොත බැර. මෙතන වෙන්නේ චෙක්පත් මගින් ගෙවීමක්. ඒ අවස්ථාවේ අපි බැංකු ගිණුමට බැර කරනවා. ඉතින් අද අපි කතා කරන්නේ බැංකු ගිණුම සම්බන්ධ කළා බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා කිව්වනේ මුලදීම. මොකද්ද මේ බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන්නේ? මම නිර්වචනයක් කියන්නේ නැතුව මෙන්න මෙහෙම කියන්න. ව්‍යාපාරයේ විසින් බැංකු ගිණුමක් හදනවා දරුවෝ. හදලා මාසේ අන්තිමට බලනවා ව්යාපාරේ බැංකු ශේෂය කීයද කියලා. හිතන්න 2020 වසරේ නොවැම්බර් මාසේ 30 ව්‍යාපාර
ව්‍යාපාරේ බැංකු ගිණුමේ ශේෂය තියෙන්නේ රුපියල් 50000යි කියලා. බැංකුව එවනවා දෙසැම්බර් 1 වෙනි සතියේ වෙනකොට 2020 නොවැම්බර් මාසයේ වෙනුවෙන් බැංකු ප්‍රකාශනයක්. ළමයි බැංකු ප්‍රකාශනයක් කියන්නේ මෙහෙමයි. බැංකුව හදන ලියවිල්ල. මේකේ තියෙන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල බැංකුව සමග සිදු කරපු ගනුදෙනු වල විස්තර ඇතුළත් කරලා බැංකුව හදන ප්‍රකාශනයක්. සාමාන්‍යයෙන් මේක බැංකුව ගිණුම් හිමියට මාසිකව යවන්නේ. මේක යවන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය තැපෑල, අනික විද්‍යුත් තැපෑල. ඊට අමතරව ඉතින් අපේ මොබයිල් ඇප් එක මගිනුත් අපිට බෑන්ක් ස්ටේට්මන්ට් එක බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් අපි මේ කතා කරන්නේ ව්‍යාපාරයට ලැබිච්ච තැපැල් පිටපත හෝ විද්‍යුත් පිටපත. බැංකු ප්‍රකාශනයේ බැංකුව විසින් හදලා අපිට එව්වහම ව්‍යාපාරේ බලනවා නොවැම්බර් 30 බැංකු ප්‍රකාශනයේ ශේෂය කීයද කියලා. මම ඔයාලට කලින් කිව්වනේ ව්‍යාපාරේ බැංකු ශේෂය 50000යි කියලා. හැබැයි බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය බලද්දී ඒ බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ බැංකු ශේෂය රුපියල් 40000යි කියලා. අන්න ඉතින් මේක දකින ව්‍යාපාරිකයට පොඩි ප්‍රශ්නයක් හිතේ ඇති වෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අපේ ව්‍යාපාරේ බැංකු ශේෂය 50000යි, බැංකුව කියනවා 40000යි කියලා. ශේෂ දෙක අසමානයි. අන්න මෙයාට ව්‍යාපාරයේ අයිතිකරුට දැන් පොඩි ප්‍රශ්නයක්. මොකද්ද මේ වෙච්ච වෙනස? මොකද්ද මෙතන සිදුවෙච්ච අවුල? මොකද 50000 40000 කියන්නේ ඔයාලට පේන අසමානතාවයක් නේද? මේ එකම ගිණුම සම්බන්ධයෙන් වාර්තා දෙකක්. ව්‍යාපාර හදපු වාර්තාවේ 50000යි, ඒ සම්බන්ධයෙන් බැංකුව හදන වාර්තාවේ 40000යි. දරුවනේ මෙන්න මේ ශේෂ දෙක සමාන කරන්න නෙමෙයි. මෙන්න මේ ශේෂ දෙක මෙහෙම උනේ ඇයි කියලා හොයන්න. ඒ කියන්නේ සංසන්දනය කරන්න. සකස් කරන ප්‍රකාශනයක්. ඕකට කියනවා අපි බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා. එම නිසා 10 ශ්‍රේණිය පෙළපොත පිටු අංක 122 පෙරලගෙන බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් බැංකු සැසඳුම් ප්‍රකාශනයක් කියන එක සම්බන්ධයෙන් මම මේ කියපු මූලික අදහස අනුව පෙළපොත සඳහන් කරනවා ව්‍යාපාරයේ බැංකු ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග අසමාන අවස්ථාවක වෙනසට හේතු වූ කරුණු දක්වමින් එම ශේෂයන් දෙක එම බැංකු ශේෂයන් දෙක සංසන්දනය කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනයක් බැංකු සැසඳුම් ප්‍රකාශනය වේ කියලා. ඉතින් මෙතන කරන්න තියෙන දේවල් කිහිපයයි. අපිට ව්‍යාපාරේ බැංකු ගිණුම තේරෙන්න ඕනේ. අපිට බැංකු ප්‍රකාශනය තේරෙන්න ඕනේ. බැංකුවේ උප බැංකු ප්‍රකාශනය. ඊට අමතරව අපිට මේ දෙකේ වෙනස්කම් හඳුනා ගැනීම පැහැදිලි වෙන්න ඕනේ. විභාගයක් තුල අපෙන් බලාපොරොත්තු වෙන්නේ බොහෝ විට බැංකු ගිණුම සංශෝධනය කිරීම සහ බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කිරීම. ඉතින් සංශෝධනය කරන්නේ කොහොමද? සැසඳුමක් හදන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු මේ විරාමයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ මෙවර O-level විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයට ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා ඔබට වැදගත් වන සුවිශේෂී පාඩම් දිත්වයක්. අපි එතනදී මුලින්ම තෝරගත්තා බැංකු සැසඳුම් ප්‍රකාශන කියන පාඩම. මීට පෙර අපි මේක සාකච්ඡා කරද්දී ඔබට මතක ඇති මම කිව්වා ව්‍යාපාරේ බැංකු ගිණුම, බැංකුව හදන බැංකු ප්‍රකාශනය පිළියෙල කිරීම, ඒ දෙක සංසන්දනය කළ වෙනසට හේතු හොයා ගැනීම, ඒ වෙනසට හේතු වෙච්ච කරුණු වලින් ව්‍යාපාරයේ බැංකු ශේෂය සංශෝධනය කිරීම, ඒ සංශෝධනය කරපු ශේෂය මගින් බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කිරීම. මෙන්න මේ කොටස් පහ අපි දැන් ඊටාම සරලව සාකච්ඡා කරලා මේ වැඩේ ඉවර කරමු. පසුගිය O-level ප්‍රශ්න පත්‍ර 4 විශ්ලේෂණය කරලා බලද්දි දරුවනේ ඔය සෑම O-level MCQ පේපර් එකකම බැංකු සැසඳුම් ප්‍රකාශන වලින් ඇවිත් තියෙන උපරිම ලකුණු සංඛ්‍යාව 2යි. සෙකන්ඩ් පේපර් එකේ ගිණුම් කරන්නේ ප්‍රශ්නාංක 6 ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 6 සකස් වෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශන වැරදි නිවැරදි කිරීම සහ 11 ශ්‍රේණිය නිෂ්පාදන පිරිවැය කියන කොටසින්. ඉතින් ඒ නිසා O-level පේපර් එක තුල බැංකු සැසඳුම් ප්‍රකාශනයි වැරදි නිවැරදි කිරීමයි කියලා කියන්නේ ආසන්න වශයෙන් ලකුණු 12. ඔයාට හිතේ පොඩි ලකුණු සංඛ්‍යාවක් නේද කියලා. ලකුණු අතින් ගත්තාම පොඩි කොටසක් වුණාට මේ පාඩම් දිත්වය 10 ශ්‍රේණියේදී ඔබ මාස 2කට ආසන්න කාලයක් ඊටත් වැඩි සමහරක් විට සාකච්ඡා කරන ඉගෙන ගන්න මාතෘකා දෙකක්. හොඳයි. ව්‍යාපාරේ බැංකු ගිණුම සරලව පින්තූරයක් මවා ගන්න. බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් වැඩිවීම හර නිසා මුදල් තැන්පතු, චෙක් තැන්පතු බැංකු ගිණුමට හර කරනවා. මම කලින් කිව්වා වගේම චෙක්පත් නිකුත් කිරීම බැංකු ගිණුමට බැර කරනවා. ඒ අනුව අපි ශේෂ කරනවා. මේක දෙවෙනි අවස්ථාව බැංකු ප්‍රකාශනයක් පිළියෙල කිරීම. 2019 O-level පේපර් එක උදාහරණයක් වශයෙන් ගත්තොත්
බැංකු ප්‍රකාශනයක් පිළියෙල කරන්න ආපු අවුරුද්දක්. ගොඩක් ළමයිට බැංකු සැසඳුම් ප්‍රකාශන හදන්න පුළුවන්. හැබැයි බැංකු ප්‍රකාශනය හදන්න දන්නේ නැහැ. 2019 O level paper එකේ ප්‍රශ්නාංක 6 රෝමන් සිම්පල් 4 ඔබ බැලුවොත් ඒකේ තියෙනවා සෑම්ගේ ව්‍යාපාරේ මාර්තු මාසේ ආරම්භක ශේෂය තැන්පත් කිරීම අඩු කිරීම වශයෙන් ගනුදෙනු කිහිපයක් දීලා අපෙන් ඉල්ලනවා මාර්තු මාසේ බැංකු ප්‍රකාශනය. ඔයාලට 10 ශ්‍රේණියේ පෙළ පොතේ පිටු අංක 122 123 කියන පිටු දෙක බැලුවොත් බැංකු ප්‍රකාශනයක සරල ආකෘතිය ඔබට දකින්න පුළුවන්. බැංකු ප්‍රකාශනය මේක ප්‍රකාශනයක් නිසා මේකේ තියෙන තීරු කිහිපයක්. පළවෙනි තීරුව දිනය. ඔබ ඉතිරි කිරීමේ පාස්පෝර්ට් අරන් බැලුවත් ඔබට බැංකු ප්‍රකාශනයක ආකෘතිය පේනවා. අනික ඔබේ තාත්තා ඔබේ අම්මා බැංකු ජංගම ගිණුමක් සමග ගනුදෙනු කරනවා නම් ඔබේ නිවසට ඔබේ තාත්තගේ ව්‍යාපාරයට බැංකු ප්‍රකාශන ලැබෙනවා. ඔබේ බැංකු ප්‍රකාශනයක් ප්‍රායෝගිකව බැලිය යුතුයි. එසේ බලන්න බැරි නම් තමයි මම කිව්වේ ඔබේ 10 ශ්‍රේණියේ පෙළ පොත පිටු අංක 122 23 බැලුවොත් ඔබට බැංකු ප්‍රකාශනයක් දකින්න පුළුවන්. ඔබේගේ තීරු ටික බලන්න. මුල්ම තීරුව දිනය, ඊට පස්සේ විස්තරය, ඊට පස්සේ හර තීරුව, ඊට පස්සේ බැර තීරුව, අන්තිමට ශේෂ තීරුව. ඔය හර තීරුවට කියනවා ගෙවීම් තීරුව කියලා. ඔය බැර තීරුවට කියනවා ලැබීම් තීරුව කියලා. දැන් කෙනෙක් අහයි ගෙවීම් තීරුවට හර කියන්නේ ඇයිස? ලැබීම් තීරුවට බැර තීරුව කියන්නේ ඇයිස? මෙහෙමයි. ව්‍යාපාරය බැංකු ගිණුම සකස් කරන්නේ වත්කම් මූලධර්මයට. හැබැයි බැංකුව බැංකු ප්‍රකාශනය සකස් කරන්නේ දරුවෝ වගකීම් පිළිබඳ මූලධර්මයට අනුව. ඒ කියන්නේ මොකක්ද කියලා මම හිතන්න තේරුන්නේ නැහැ. මං ඊටාම සරලව කිව්වොත් බැංකුවට අපේ සල්ලි වගකීමක්. හිතන්න ඔයා ගිහිල්ලා බැංකුවේ ලක්ෂයක් තැන්පත් කළා කියලා. දැන් බැංකුව ඔයාට ලක්ෂයක් ගෙවන්න බැඳී සිටිනවා. ඒක බැංකුවට වගකීමක්. ඔයා තව ලක්ෂයක් ගිහිල්ලා බැංකුවේ තැන්පත් කළා. දැන් බැංකුව ඔයාට කීයක් සල්ලි දෙන්න ඕනේද? ලක්ෂ 2ක් දෙන්න ඕනේ. ඉතින් ළමයි ඔයා සල්ලි තැන්පත් කරන්න බැංකුව පැත්තෙන් බැංකුවේ වගකීම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. වගකීම් වැඩිවීමට කියන්නේ බැර. ඒ නිසා බැංකුවට මුදල් ලැබෙන්න බැංකුව දාන්නේ බැංකු ප්‍රකාශනයේ බැර තීරුවට. දැන් ඔයා ලක්ෂ 2ක් තැන්පත් කරානේ. ඔයා ඔයාගේ යාළුවෙක්ට 50000ක චෙක් පතක් නිකුත් කරනවා. ඔයාගේ යාළුවා බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්නවා. දැන් බැංකුව සල්ලි ගෙවුවනේ දරුවෝ. බැංකුව සල්ලි ගෙවුවා කියන්නේ බැංකුවේ වගකීම අඩු වුණා. බැංකුවේ වගකීම අඩු වුණා කියන්නේ වගකීම් අඩුවීමට අපි කියනවා හර කියලා. දැන් බැංකුව අපිට ගෙවන්න තියෙන 150000යි. ඔයා 25000ක් ගෙවුවා යාළුවෙක්ට. තව 25000ක් ගෙවුවා. දැන් ඔයාගේ account එකෙන් තව 25000ක් අඩු වුණා. 1,50,000ක් තිබ්බ ශේෂය දැන් 1,25,000ක් වුණා. බැංකුව ඔබේ සල්ලි ඔබට හෝ ඔබ ලියපු චෙක්පත් වලට ගෙවන්න බැංකුවේ ඔබ සම්බන්ධයෙන් තියෙන මූල්‍ය වගකීම අඩු වෙනවා. ඒ නිසා මතක තියාගන්න බැංකු ප්‍රකාශනයේ තීරු ටික දිනය, විස්තරය, හර, බැර, ශේෂය. හර කියන්නේ බැංකුව ගෙවන ඒවා, බැර කියන්නේ බැංකුවට ලැබෙන ඒවා. 2019 O level paper එකේ උත්තරේ මම කෙටියෙන් කිව්වොත් ආරම්භයේ 11000ක ශේෂයක් තියෙනවා. බැර ශේෂයක් කියලා කියන්නේ බැංකුවේ බැර ශේෂයක් කියන්නේ අපිට හර ශේෂයක් දරුවෝ. ඒ කියන්නේ වාසිදායක ශේෂයක්. පටල ගන්න එපා ඉරාවක් කියලා. මොකද බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයක් කියලා කියන්නේ අපේ account එකේ 11000ක් තියෙනවා හා සමානයි මේ එක්සැම්පල් ගාන අනුව. අපි තැන්පත් කරන ඒවා දිනේ දාලා විස්තරය ලියලා හැබැයි දින පිළිවෙලට බැර තීරුවට දාන්න ඕනේ. අඩු කිරීම තියෙන ඒවා ඒ අදාළ ආකෘතිය දින පිළිවෙලට හර තීරුවට දාන්න ඕනේ. ඒ අනුව ලැබෙනවා අවසානයේ 35000ක ශේෂයක්. ඒක තමයි තුන්වෙනි මාසේ 31 බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඒ ගාන දැකපු කෙනාට නම් බැංකු ප්‍රකාශනයේ පොඩ්ඩක් තේරුණා. ඒ වගේම තාත්තගේ හෝ අම්මගේ බැංකු ප්‍රකාශනයක් දැකලා තියෙන කෙනෙකුට බැංකු ප්‍රකාශනය තේරුම් ගන්න පුළුවන්. ඉතින් බැංකු ප්‍රකාශනයක් ලැබුණට පස්සේ ව්‍යාපාරේ බැංකු ශේෂයත් එක්ක මේක සමාන වෙන්නේ නැද්ද සර්? ගොඩක් අය අහන ප්‍රශ්නයක්. සර් මේ දෙක සමාන වුණොත් නම් සංසන්දනය කරන්න දෙයක් නැහැ. ඒ වුණාට සමාන වෙලත් අසමානකම් තියෙන්න බැරි කමක් නැහැ. තියෙන්න පුළුවන්. අපි මේ කතා කරන අපේ සිලබස් එකේ පාඩම අනුව ව්‍යාපාරේ බැංකු ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි හැමදාම අසමානයි. ඒ අසමාන වෙන්නේ මෙන්න මේ හේතු ටික නිසා. පළවෙනි හේතුව තමයි තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. ඒ කියන්නේ දරුවෝ අපි චෙක්පත් තැන්පත් කළා. හැබැයි ඒ චෙක්පත් තාම අපේ account එකට ලැබිලා නැහැ. අපි චෙක්පතක් තැන්පත් කරාම ඒ චෙක්පත කෙලින්ම account එකට ලැබෙන්නේ නැහැ දරුවෝ. නිෂ්කාශන ක්‍රියාවලියක් තියෙනවා. ලංකාවේ චෙක්පත් නිෂ්කාශනය කරන ආයතනයක් තියෙනවා. එයාගේ නම ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ්. ඉතින් ලංකා ක්ලියර් තමයි චෙක්පත ක්ලියර් කරලා account එකට සල්ලි දාන්න කියලා බැංකුවට දැනුම් දෙන්නේ. ඒ දැනුම් දීම එනකන් බැංකුව මේක අපේ ගිණුමට තැන්පත් කරගන්නේ නැහැ. ඒ නිසා ඔන්න එක හේතුවක් තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. අනිත් හේතුව තමයි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒ කියන්නේ අපි චෙක්පත් ගෙවුවා කාට හරි. සමහරු බැංකුවට ගිහලා සල්ලි ගත්තා. සමහරක් අය සල්ලි ගත්තේ නැහැ. ඒ සල්ලි ගත්තේ නැති නිසා
අපේ ශේෂ අසමාන වෙලා. තව හේතුවක් ඍජු ප්‍රේෂණ. ජංගම ගිණුමට චෙක්පත් තැන්පත් කරන්න පුළුවන්, මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම ඍජු ප්‍රේෂණ කියන්නේ විශේෂ පහසුකමක්. අපේ ව්‍යාපාරයට විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන්න තියෙන සල්ලි චෙක්පත් ගිණුමට ඍජුවම ලබා ගන්න පුළුවන්. අපි ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් ගත්තාම, කොටස් ගත්තාම ලාභාංශ ලැබෙනවනේ. ඒ ලාභාංශ අපිට කෙලින්ම අපේ ජංගම ගිණුමට එවන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඒක ලාභාංශ ප්‍රේෂණ. අපි ණයට විකුණනවානේ. අපි ණයට විකුණුවාම ණය ගැතියෝ බිහි වෙනවා. අපි යාළට කියනවා සල්ලි කෙලින්ම account එකට දාන්න කියලා. එතකොට ඒව ණය ගැති ප්‍රේෂණ. අපි ස්ථාවර තැන්පතු පටන් ගන්නවනේ. එහෙම පටන් ගත්තාම අපිට මාසිකව කිසියම් ගිවිසගත්ත ක්‍රමයකට පොලියක් ලැබෙනවා. ඒ පොලිය අපි කියනවා අපේ ජංගම ගිණුමට දාන්න කියලා. එතකොට ඒක පොලි ප්‍රේෂණ. තේරුණානේ ප්‍රේෂණ වචනේ? රැස් කිරීම. අනික ස්ථාවර නියෝග මත ගෙවීම. ඒ කියන්නේ අපිට මාසිකව ගෙවන්න තියෙන නිශ්චිත වටිනාකම්. කල්බදු පහසුකම් ගත්තාම, ලීසින් ගත්තාම ලීසින් වාරිකේ, බැංකු ණය ගත්තාම මේ ණය වාරිකේ, රක්ෂණ වගේ දේවල්. හැබැයි මේවා බෑ විදුලිය, දුරකථන ඒවා සාමාන්‍යයෙන් ස්ථාවර නියෝග වශයෙන් ගෙවන්න බෑ දරුවෝ. ඒකේ වටිනාකම් මාසෙන් මාස වෙනස් වෙනවානේ. අර මාසිකව නිශ්චිත වටිනාකම් ගෙවන්න කියලා බැංකුවට ලියුමක් දුන්නාම බැංකුව ඒ ටික ගෙවනවා. ඒක තමයි ස්ථාවර නියෝග කියලා අපි කිව්වේ. අනිත් එක චෙක් පොත් ගාස්තු, බැංකු ගාස්තු. බැංකුව අපිට සපයන සේවා වෙනුවෙන් බැංකුව ගාස්තු අය කරනවා. චෙක් පොත් දෙනකොට බැංකුව චෙක් පොත් ගාස්තු අය කරනවා. මෙන්න මේ අය කිරීම නිසා, ලැබීම් නිසා, ඊට අමතරව අපි කියපු නිෂ්කාශනය නොවූ චෙක්පත් නිසා, ඊටත් අමතරව ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් නිසා ව්‍යාපාරේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අසමාන වෙනවා. ඒ අසමානතා මගින් ගාන ඉදිරිය මොන වගේද කියලා අපි මේ විරාමයෙන් පසුව සාකච්ඡා කරමු. ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි, අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. අපි මේ කතා කරමින් ඉන්නේ මෙවර O level ලියන දරුවන්ට කොමර්ස් ප්‍රශ්න පත්‍රය තුල හමු වෙන බැංකු සැසඳුම් ප්‍රකාශන කියන පුංචි පාඩම අපේ පේප් එකත් එක්ක කොහොම සම්බන්ධ වෙයිද? එකෙන් ගාණක් ආවොත් අපිට ඒක හදාගන්න පුළුවන් විය යුතුයි. මේ ලබා දෙන්නේ රේඩියෝ මාධ්‍යයක් කරහා ලබා දිය හැකි උපරිමයක්. මම මීට කලින් අපි කෙටි විරාමයක් ගන්න කලින් සාකච්ඡා කළා ව්‍යාපාරේ බැංකු ගිණුම මොන වගේද? බැංකු ප්‍රකාශනය බැංකුව හදන්නේ ඒක මොන වගේද? මේ දෙක සංසන්දනය කරාම ලැබෙන වෙනස්කම් මොනවද? අපි දැක්ක වෙනස්කම් ආසන්න වශයෙන් පහක්. මේ වෙනස්කම් පහ මම ආයි එකපාරක් කියන්නම්. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. දෙවැනි එක නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්. තුන්වෙනි එක ඍජු ප්‍රේෂණ. හතරවෙනි එක ස්ථාවර නියෝග මත ගෙවීම. පස්වෙනි එක බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු. මේ පහ මගින් කොහොමද බැංකු ගිණුම සංශෝධනය කරන්නේ? දැන් අපිට බැංකු ගිණුම හදන්න පුළුවන්. ව්‍යාපාර බැංකු ගිණුමයි ව්‍යාපාරයට බැංකුවෙන් ලැබිච්ච බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අසමාන නම් වෙනසට හේතු පහ අපි දන්නවා. ওই හේතු පහෙන් හේතු තුනක් සම්බන්ධයි දරුවෝ බැංකු ගිණුම සංශෝධනය කරන්න. බැංකු ගිණුම කියන්නේ T ගිණුමක්, T හැඩයක්. O level පේප් එකේ සංශෝධිත බැංකු ගිණුමට T හැඩයක් ප්‍රමාණවත්. ඔබට අවශ්‍යයි නම් ෆුල් ගිණුමක් පාවිච්චි කරන්න. ගැටලුවක් නැහැ ඒකේ. නමුත් O level මාකින් බලද්දී T ගිණුමක් ප්‍රමාණවත්. මේකේ ආරම්භක ශේෂය අපේ ගණන්වල බොහෝ විට හර ශේෂයක්. ඒ හර ශේෂයෙන් පටන් ගන්න ඍජු ප්‍රේෂණ විතරක් හර කරන්න. ණයගැති ප්‍රේෂණ වෙන්න පුළුවන්, ලාභාංශ ප්‍රේෂණ වෙන්න පුළුවන්, පොලි ආදායම් ප්‍රේෂණ වෙන්න පුළුවන්. ඒ සෙට් එක ඍජු ප්‍රේෂණ හර කරන්න. ස්ථාවර නියෝග කියන්නේ ගෙවීමක් නිසා බැර කරන්න. බැංකු ගාස්තු ගෙවීමක්, චෙක් පොත් ගාස්තු ගෙවීමක්. ඒ නිසා ඒ ගාස්තු සියල්ල බැර කරන්න. ඕකේ විශේෂ අවස්ථාවක් එන්න පුළුවන් තැන්පත් කරපු චෙක්පත අගරු වෙලා. ඒක අපි තාම අපේ බැංකු ගිණුමේ ලියලා නැහැ කියලා පොඩි වාක්‍යයක් දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් තැන්පත් කරපු චෙක්පත අගරු වීම සාමාන්‍ය දෙයක්. තැන්පත් කරද්දී බැංකු ගිණුම හරනේ. තැන්පත් වෙච්ච චෙක්පත අගරු වෙද්දී බැංකු ගිණුම බැර. ඔබට ඒ සම්බන්ධයෙන් උදාහරණ ගානක් බලන්න පුළුවන්. ඔබේ 10 ශ්‍රේණිය පිටු අංක 129 හරිම සරලයි. බැංකු ගිණුමේ සංශෝධිතයක් දීලා තියෙනවා. හරශේෂකින් පටන් ගත්තා, ප්‍රේෂණ හර වුණා, බැංකු ගාස්තු ස්ථාවර නියෝග බැර වුණා. අපේ සිලබස් එක අනුව නම් බැංකු ගිණුමේ සංශෝධනය මෙපමණයි. සංශෝධනය කරාම ශේෂයක් ලැබෙනවනේ ඔබට. හිතන්නකෝ අපේ බැංකු ගිණුමේ තිබ්බ ශේෂය 50000යි, ඍජු ප්‍රේෂණ 10000යි. දැන් එහෙනම් හර එකතුව කීයද? 50යි 10යි 60000යි. ඕකෙන් බැර කරන්න තියෙන්නේ ස්ථාවර නියෝග 15000යි, බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු 5000යි. දැන් එහෙනම් බැර කරන ඔක්කොම එකතුව කීයද? 15යි 5යි 20000යි. එහෙනම් අපේ සංශෝධනය කරපු ශේෂය කීයද දරුවෝ? 60000 අඩු කිරීම 20000.
40,000යි. ඔන්න ඔය 40,000න් තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයේ ආරම්භ වෙන්නේ. බැංකු සැසඳුම් ප්‍රකාශනයේ අපි හිතන තරම් අමාරු නෑ. ඕක පටන් ගන්නේ සංශෝධිත බැංකු ශේෂයෙන්. අර මම මුලින්ම කියපු 40,000න්. අන්න ඒකට එකතු වෙනවා ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්. අපි හිතමු ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් 30,000යි කියලා. එහෙනම් 40,000ට 30,000 එකතු වෙනවා. දැන් එකතුව කීයද? 70,000යි. ඔන්න ඕකෙන් අඩු වෙනවා තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. කීයද? මම ඉලක්කමක් වශයෙන් කියන්නම් 10,000යි කියලා. එහෙනම් අර 70,000න් 10,000 අඩු වුණාම බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂයක් ලැබෙනවා 60,000ක. ඒ කියන්නේ අපේ බැංකු ප්‍රකාශනයේ අන්තිමට තිබිලා තියෙන ශේෂය 60,000යි. ඔයාලට ඒ සම්බන්ධයෙන් ආකෘතියක් බලන්න පුළුවන් 10 ශ්‍රේණියේ පෙළ පොතේ පිටු අංක 130 බැලුවොත්. අපේ O-level සිලබස් එක හරි ලේසි. A-level සිලබස් එකක් තුල බැංකු සැසඳුම් ප්‍රකාශන මම හිතන්නේ මෙහෙම කියලා දෙන්න අමාරුයි. හැබැයි අපේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාළව අපිට ලැබෙන ආකෘතිය බොහොම නිශ්චිත ආකෘතියක් දරුවෝ. ඒක තුල හැමදාම සැසඳුම් ප්‍රකාශනයේ පටන් ගන්නෙ සංශෝධිත බැංකු ශේෂයෙන්. ඒකට හැමදාම එකතු කරන්නේ අපේ සිලබස් එක අනුව ඉදිරිපත් නොවූ චෙක්පත්. ඕකෙන් හැමදාම අඩු කරන්නේ නිෂ්කාශනයේ නොවූ චෙක්පත්. එයාට අපි තව වාක්‍යයක් කියනවා උපලබ්ධි නොවූ චෙක්පත් කියලා. ඒක අඩු කරාම අපිට ලැබෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය. එකතු වෙන්නේ මොකක්ද අඩු වෙන්නේ මොකක්ද කියලා අවශ්‍ය නම් කෙටි ක්‍රමයකින් මතක තියාගන්න. ඉදිරිපත් නොවූ චෙක්පත් කියන්නේ එකතු වෙනවා කියලා නේ මම කිව්වේ. ඇයි යා එකතු වෙන්නේ? මේම හිතන්නකෝ. මේක සංසන්දනයක්. සංසන්දනයක් තුල අපි වාසි එකතු කරනවා, අවාසි අඩු කරනවා. දැන් මොකද්ද මේකේ වාසිය? අපි දීපු චෙක් වල සල්ලි ගන්න මිනිස්සු බැංකුවට ගියේ නෑ. අපිට වාසි. ඒ නිසා අපි කියනවා ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරන්න. මොකද්ද මේ සංසන්දනයේ අවාසිය දරු? අපි තැන්පත් කරපු චෙක්පත් තාම නිෂ්කාශනය වෙලා ගිණුමට බැර වුණේ නෑ. අපිට ඒක පාඩුවක්. ඒ නිසා නිෂ්කාශනය නොවූ චෙක්පත් හෙවත් උපලබ්ධි නොවූ චෙක්පත් හැමදාම අඩු කරන්න. 2016-19 O-level ප්‍රශ්න පත්‍ර තුල MCQ ප්‍රශ්න ආසන්න වශයෙන් මම ඔයාලට කිව්වා දෙකක් එනවා කියලා. හැබැයි මේ ප්‍රශ්න දෙකක් කියන්නේ උපරිමය. 2016 O-level paper එකේ බැංකු සැසඳුම් ප්‍රකාශන වලින් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න අංක 23. ප්‍රශ්න අංක 23 එක ප්‍රශ්නයයි. 2017 O-level paper එක අරගෙන බැලුවොත් දරුවෝ MCQ ප්‍රශ්නාංක 23 සහ 24 කියන ප්‍රශ්න දෙකම ඇවිල්ලා තියෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශන වලින්. 2018 එහෙනම් ඒ ප්‍රශ්නාංකම වෙන්න ඕනේ. බලමු හරිද කියලා. 2018 O-level paper එකේ ප්‍රශ්නාංක 24 ඇවිල්ලා තියෙන්නේ සුපුරුදු ආකාරයෙන්ම බැංකු සැසඳුම් ප්‍රකාශන වලින්. 2019 O-level paper එකේ තියෙන ප්‍රශ්නාංක 24 තමයිනේ. ඔව් 24 තමයි. එහෙනම් හැමදාම ප්‍රශ්නාංක 23 හෝ 24 දෙකෙන් එකක් හෝ ප්‍රශ්න දෙකම බැංකු සැසඳුම් ප්‍රකාශන වලින් එනකොට බලන්නවත් දෙයක් නැහැ. හැමදාම සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නාංක 6 තුල ලකුණු 2ක් සමහරක් වෙල ලකුණු 4ක් ඇතැම් අවස්ථාවල ලකුණු 6ක් ඇවිල්ලා තියෙනවා බැංකු සැසඳුම් ප්‍රකාශන පාඩමෙන්. ගාණක් විතරක් නෙමේ ලියන්න පුංචි දෙයකුත් එක්කම ප්‍රශ්නයක්. ඉතින් අපි කැප කරපු කාලය තුල බැංකු සැසඳුම් ප්‍රකාශන අපිට පුළුවන් උපරිමයෙන් සාකච්ඡා කළා. ඔබත් ඔබේ පෙළ පොතේ සඳහන් අභ්‍යාසයක් දෙකක් සමග 2016-19 O-level ප්‍රශ්න පත්‍ර 4 ගණන් ටික හදලා බැලුවොත් මං හිතන්නේ පොඩි කාලයක් ගත වෙන්නේ. පැය එකමාරක් තුල ඔබට මේ ප්‍රශ්න ඔක්කොම ටික ඉවර කරගන්න පුළුවන්. ඒ ඔබට අමතර වාසියක් ඔබේ O-level ප්‍රශ්න පත්‍රය වෙනුවෙන්. ඉතින් අපි සින්දුවක් අහලා විරාමයක් අරගෙන එතෙන් සිට සාකච්ඡා කරමු 10 ශ්‍රේණිය වැරදි නිවැරදි කිරීම පාඩම O-level ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධ වන විදිය. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. අද අපි කතා කරමින් ඉන්නේ මෙවර සාමාන්‍ය පෙළ ලියන දූදරුවොත් එක්ක බැංකු සැසඳුම් ප්‍රකාශන පාඩම සහ වැරදි නිවැරදි කිරීම පාඩම O-level paper එකට සම්බන්ධ වන ආකාරයේ ලකුණු ලැබෙන ආකාරය. මේ පාඩම් දෙකෙන් MCQ ලකුණු උපරිම 4ක්, සෙකන්ඩ් paper එකේ ගිණුම්කරණයේ කොටස තුල තවත් ලකුණු 10ක්. ඒ කියන්නේ O-level මුළු ප්‍රශ්න පත්‍රය තුල ලකුණු 14ක් වැනි සුවිශේෂී ලකුණු සංඛ්‍යාවක් ලැබෙන පාඩම් දිත්වයක්. ඉතින් අපි මීට කලින් බැංකු සැසඳුම් ප්‍රකාශන අපිට පුළුවන් උපරිමයෙන් සාකච්ඡා කළා. දැන් මම සූදානම් වැරදි නිවැරදි කිරීම කියන පාඩම සම්බන්ධන විදිය ඔයාට කියලා දෙන්න. දරුවනේ ගිණුම් කරන ක්‍රියාවලියක් පටන් ගන්නේ මූලාශ්‍ර ලේඛන මූලික පොතක සටහන් කිරීම මගින්. මූලික පොතක ලියන මූලාශ්‍ර ලේඛනයක් ගනුදෙනුවක් ඉන්පසු පිටපත් කරනවා ලෙජරයට. හරබැර වශයෙන් කාල පරිච්ඡේදයේ අවසානයේ ලෙජර් ගිණුම් තුලනය කරලා ඒ ලැබෙන ශේෂ වලින් සකස් කරනවා ශේෂ පිරික්සුම. ඉතින්
අපිට 10 ශ්‍රේණිය 12 වෙනි පාඩමේ කියපු හැම දෙයක්ම O level paper එකට අවශ්‍ය නැහැ. O level paper එක තුල දෝෂ කිහිපයක් දීලා අපෙන් බලාපොරොත්තු වෙනවා ඒවා නිවැරදි කරන විදිය. ඉතින් මම නම් කියන්නේ මේක accounting දන්න කෙනෙකුට පාඩමක් නෙමෙයි. හේතුව මෙතන තියෙන්නේ ඔවුන් හරබැර වැරද්දුවාම නිවැරදි කිරීම අපිට පුළුවන් නම් අපිට මේ පාඩම පුළුවන්. නමුත් පාඩමක් වශයෙන් මේක සාකච්ඡා කරද්දී අපි දන්නවා ගිණුම් කරන සිදුවිය හැකි අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ අවස්ථා කිහිපය තමයි අපේ ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර කිහිපය. උදාහරණයක් තමයි ගිණුම් කරන දෝෂ ඇති වෙන්න පුළුවන් පළමු අවස්ථාව ගනුදෙනුව මූලික පොතේ සඳහන් කරන අවස්ථාව. ලදුපතක් මුදල් පොතේ බැර කළා. වවුචරයක් මුදල් පොතේ වැරදි අංකයක් ලියලා. විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලෙන් අතහැරලා. ගැනුම් ඉන්වොයිසියක් ගැනුම් ජර්නලේ වැරදියට ලියලා. දෙවැනි අවස්ථාව තමයි මූලික පොත ලෙජරයට පිටපත් කරද්දි වැරදි වෙන්න පුළුවන්. මූලික පොතේ 20000ක් ලිව්වා ලෙජර් ගිණුම් වල 2000ක් ලියලා. මූලික පොතේ ඉලක්කම ලිව්වා ලෙජරට පිටපත් කරන්න බැරි වුණා. මූලික පොතේ ලියපු ඉලක්කම වැරදි ලෙජර් ගිණුමකට ගියා. තුන්වෙනි අවස්ථාව තමයි ලෙජර් ගිණුම් තුලනය කරන අවස්ථාව. තනිකරම සුළු කිරීමේ දෝෂ, එකතු කිරීමේ දෝෂ, ශේෂ කිරීමේ දෝෂ, තුලනය කරපු ශේෂ ඉදිරියට ගෙන යාමේදී ඇතිවෙච්ච දෝෂ. අන්තිම අවස්ථාව තමයි ලෙජර් ගිණුම් ශේෂ පිරික්සුමට පිටපත් කරද්දී එක්කෝ ගිණුමේ ශේෂය දාන්න බැරි වෙලා ශේෂ පිරික්සුමට, එක්කෝ ශේෂ පිරික්සුමේ වැරදි තීරුවකට පිටපත් වෙලා, එහෙම නැත්නම් වැරදි අංකයක් පිටපත් වෙලා. ඒ නිසා අවස්ථා 4යි මූලික පොතේ ලියද්දී ලෙජර් පිටපත් කරද්දී ගිණුම් ශේෂ කරද්දී සහ ශේෂ පිරික්සුම සකස් කරද්දී වශයෙන් ගිණුම් කරන වැරදි සිදුවිය හැකි අවස්ථා 4යි. ගිණුම් කරන වැරදි ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. ඒ කියන්නේ ශේෂ පිරික්සුම සමානයි. සමාන අවස්ථාවකත් දෝෂ වෙන්න පුළුවන්ද? ඔව්, අපේ සිලබස් එක අනුව එහෙම දෝෂ තියෙනවා දරුවනේ 4ක්. පළවෙනි එක තමයි අත්හැරීමේ දෝෂ, මගහැරීමේ දෝෂ කියලාත් කියනවා. ඒ කියන්නේ ගනුදෙනුව මූලික පොතේ ලියලා නැහැ. මූලික පොතේ ලිව්වේ නැත්නම් ලෙජරයට හරබැර වෙන්නේ නැහැ. හිතන්න ගිණුම් දෙයක් තියෙනවා කියලා. හිතන්නේ ගිණුම් දෙකේම අංක නැහැ කියලා. එහෙනම් හරබැර අසමාන වෙන්න පුළුවන්ද? බෑනේ. ශේෂ පිරික්සුම සමානයි. හැබැයි ගිණුම් කරන ක්‍රියාවලිය වැරදි. හේතුව අපි ගනුදෙනුවක් සම්පූර්ණයෙන් පොත්වල ලියලා නැහැ. සාමාන්‍යයෙන් අත්හැරීමේ දෝෂ, මගහැරීමේ දෝෂ කියලා කියනවා. දෙවනි දෝෂ තමයි දරුවෝ ගනුදෙනුවක වටිනාකම මූලික පොතේ වැරදියට සටහන් වීම. ඒ කියන්නේ රුපියල් 10000ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලේ 1000ක් වශයෙන් ලියලා. එතකොට කෙනෙක් අහයි මේකෙන් ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැද්ද? නෑනේ. විකුණුම් ඉන්වොයිසිය රුපියල් 10000යි. නමුත් විකුණුම් ජර්නලේ ලිව්වේ 1000යි. එනම් විකුණුම් ගිණුමට බැර වෙන්නේ 1000යි, ණය ගැතියන්ට හර වෙන්නේ 1000යි. හරබැර සමානයි, නමුත් වැරදි. විදුලි වියදම් ගෙවීම රුපියල් 5000, මුදල් පොතේ 50000ක් කියලා ලියලා. එනම් මුදල් පොත බැර වුණෙත් 50000යි, විදුලි වියදම් ගිණුම හර වුණෙත් 50000යි. ලොකු වරදක්. හැබැයි අසමාන වෙන්න හේතුවක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ඕකට කියනවා අතිරික්තතා දෝෂය කියලා. තුන්වෙනි එක අපි කියනවා ද්විකරණ දෝෂ. ඒ කියන්නේ මූලාශ්‍ර ලේඛනයක් පොත්වල දෙවරක් පිටපත් වෙලා. අත්පිට විකුණුම් රුපියල් 5000 දෙපාරක් ලියලා. අත්පිට ගැනුම් රුපියල් 20000 දෙපාරක් ලියලා පොත්වල. එකම මූලාශ්‍ර ලේඛනයේ දෙපාරක් ලියුවාම ගිණුම් කරන්නේ වැරදි. හැබැයි අසමාන වෙන්න පුළුවන්ද? බෑ, අසමාන වෙන්න බෑ දරුවෝ. මොකද ගනුදෙනුවක් හරබැර දෙපාරක් ලියුවානේ. අසමාන වෙන්න හේතුවක් නැහැ. අනිත් එක අපි කියන්නේ මූලධර්ම දෝෂ කියලා. මූලධර්ම දෝෂ කියන්නේ දරුවෝ ගිණුම් කරන මූලධර්ම වරද්දලා ගිණුම් ගත වෙලා. මෙහෙම හිතන්නකෝ. ගිණුම් කරන මූලධර්ම තියෙනවා 5ක් accounting වල. වත්කම් පිළිබඳ මූලධර්මය, ආදී වශයෙන් හිමිකම්, වගකීම්, ආදායම්, වියදම්. අපි මිලදී ගත්තා ලී බඩු, මුදල් පොත බැර. හර වෙන්න ඕනේ කොහෙටද? ලී බඩු ගිණුමටනේ. ලී බඩු කියන්නේ වත්කම් ගිණුමක්. නමුත් මේගොල්ලෝ මිලදී ගත්ත ලී බඩු, මුදල් පොත බැර කළා. ඒක හරි. ගැනුම් ගිණුමට හර කළා. අන්න ඒක වැරදි. අපි හිතමුකෝ ලී බඩු ගත්තේ රුපියල් 50000යි කියලා. මුදල් බැර 50000යි, ගැනුම් හර 50000යි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ හරබැර සමානයි. තේරුණාද? හරබැර සමානයි. හැබැයි වැරදි. මොකද්ද වරද? ලී බඩු සහ ගැනුම් කියන ගිණුම් දෙක මාරු වෙලා. ලී බඩු කියන්නේ වත්කමක්, ගැනුම් කියන්නේ වියදමක්. අන්න ගිණුම් කරන මූලධර්ම පටලවගෙන. එතකොට කියනවා මේකට මූලධර්ම දෝෂය කියලා. අපි යන්ත්‍රයක් අලුත් වැඩියා කළා වියදමන්නේ. හැබැයි අපි ඒ වියදම මුදල් පොතේ හරියට බැර කළා. යන්ත්‍ර ගිණුමට හර කළා. යන්ත්‍ර අලුත් වැඩියාව කියන්නේ වියදමක්. යන්ත්‍ර ගිණුමට හර වෙච්ච එක වැරදි. යන්ත්‍ර කියන්නේ වත්කමක්, අලුත් වැඩියා කියන්නේ වියදමක්. දැක්කද? වත්කම් වියදම් මාරු වෙලා. එතකොට මේවට කියනවා මූලධර්ම දෝෂ කියලා. ඒව තමයි ශේෂ පිරික්සුම සමාන අවස්ථාවක සිදුවන වැරදි. ශේෂ පිරික්සුම අසමාන අවස්ථාවක සිදුවන වැරදි මොනවද? මේවා සරලව නිවැරදි කරන්නේ කොහොමද? අවිනිශ්චිත ගිණුම කියන්නේ මොකද්ද? පසුගිය O level ප්‍රශ්න පත්‍රවල මේ සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද? ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා අවසාන වශයෙන් බලමු මේ විරාමයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු.
අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිතේ FM ගුරු ගෙදර වැඩසටහනත් එක්ක. ගිණුම් කරන ක්‍රියාවලියේ සිදුවෙන්න පුළුවන් දෝෂ ප්‍රධාන ආකාර දෙකයි. එකක් ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. අනික ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන වැරදි. ඒ කියන්නේ ශේෂ පිරික්සුම සමාන අවස්ථාවක සිදුවන දෝෂ සහ ශේෂ පිරික්සුමක් අසමාන අවස්ථාවක අපි දකින දෝෂ. අපි කලින් කොටසේ ඉගෙන ගත්තා සමාන අවස්ථාවක දෝෂ 4ක් වෙන්න පුළුවන්. අත්හැරීමේ දෝෂ. දැන් කෙනෙක් ඇහුවොත් අත්හැරීමේ දෝෂයක් නිවැරදි කරන්නේ කොහොමද කියලා. හරීම ලේසි. සම්පූර්ණයෙන් මගහැරීමක් තියෙන නිසා එම ගනුදෙනුව සම්පූර්ණයෙන් හරබැර කරන්න. උදාහරණයක් අත්පිට විකුණුම් 10000 පොත්වල සටහන් නොවීම. ඉතින් මේක අත්පිට විකුණුම් නිවැරදි කරන්නේ කොහොමද ළමයි? මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. ප්‍රචාරණ වියදම් ගෙවීම රුපියල් 5000 සම්පූර්ණයෙන් පොත්වල සටහන් නොවීම. නිවැරදි කරන්නේ කොහොමද? අනිවාර්යෙන් පොදු ජර්නලය මගින් නිවැරදි කරන්න. හරබැර ලියන ක්‍රමය ඔබ දන්නවා. සංලක්ෂයක් ලියන්න ඕනෙමයි. අනික මේකේ සංලක්ෂ ලියද්දී අන්තිමට සංලක්ෂ ඉවර කරන්න ඔය ගනුදෙනුවම ලියලා නිවැරදි කිරීම කියලා. මම අන්තිමට කිව්වේ ප්‍රචාරණ ගාස්තු ගෙවීම සටහන් නොවීම කියලා නේද? මම මේකේ උත්තරේ කියන්නම්. ප්‍රචාරණ ගාස්තු ගිණුම හර 5000යි මුදල් ගිණුම බැර 5000යි. සංලක්ෂය ලියන්න වරහන් තුල රුපියල් 5000ක ප්‍රචාරණ ගාස්තු ගෙවීම පොත්වල සටහන් නොවීම නිවැරදි කිරීම. අපි කතා කළා අතිරික්තතා දෝෂ ගැන. එක්ක වටිනාකම අඩුවෙන් හරබැර වෙලා නැත්නම් වැඩියෙන් හරබැර වෙලා වෙනස හොයාගන්න. ඒ වෙනස අදාළ පැතිවලට දාලා නිවැරදි කරන්න. මම උදාහරණයක් ගත්තොත් කලින් ගත්ත උදාහරණයට සමානයක් ගන්න. ලේසි නිසා. අත්පිට විකුණුම් රුපියල් 10,000ක් ලෙස පිටපත් වීම. දැන් ඒගොල්ලෝ ලිව්වේ කොහොමද? අත්පිට විකුණුම් 1000 මුදල් හර විකුණුම් බැර 10000න ලිව්වේ. 10000ක් වෙන්න කීයක් මදිද? 9000ක්. ඒ 9000 අලුතෙන් ලියන්න. මුදල් ගිණුම හර 9000යි විකුණුම් ගිණුම බැර 9000යි. අනික ද්විකරණ දෝෂය. ගනුදෙනුවක් පොත්වල දෙපාරක් ලියලා. හරිම ලේසි. හිතන්න රුපියල් 10000ක අත්පිට විකුණුම් දෙපාරක් ලිව්වා කියලා. සාමාන්‍යයෙන් ලියන්නේ මුදල් හර විකුණුම් බැර. තව පාරක් ලිව්වනේ මුදල් හර විකුණුම් බැර. ඉතින් එකක් අයින් කරන්න. ඒ කියන්නේ මුදල් හර කියලා දෙපාරක් තියෙනවනේ. එකක් අයින් කරනවා කියන්නේ මුදල් බැර කරනවා. විකුණුම් ගිණුමට දෙපාරක් බැර වෙච්ච නිසා විකුණුම් ගිණුම හර කරනවා. මූලධර්ම දෝෂය වැරදි ගිණුමෙන් අයින් කරන්න හරි ගිණුමට දාන්න. උදාහරණයක් මං වාට කිව්වා 50000ක ලී බඩු ගත්තා ගැනුම් ගිණුමට හර වුණා. ඉතින් ලී බඩු ගත්තාම ගැනුම් හර වෙච්ච එක කොහොමත් වැරදිනේ. ගැනුම් ගිණුමේ හර අයින් කරන්න ගැනුම් ගිණුමට බැර කරන්න. එතකොට ගැනුම් ගිණුමේ තිබ්බ හරාගය ඉවත් වෙනවා. කොහොමද ඉවත් උනේ? හර අයින් කරන්න ගැනුම් ගිණුමට අපි බැර කළා. ඒක යා යුතු නිවැරදි ගිණුම ලී බඩු ගිණුමට හර කරන්න. එකන සාමාන්‍ය හරබැර පුළුවන් නම් මේ පාඩම පුළුවන්. ශේෂ පිරික්සුම අසමාන අවස්ථාවක් කියන්නේ අවිනිශ්චිත ගිණුමක් සම්බන්ධ අවස්ථාවක්. හරිම ලේසි. හිතන්න ශේෂ පිරික්සුමක් හැදුවා හර එකතුව ලක්ෂයයි බැර එකතුව 90,000යි කියලා. දැන් මේ හරබැර වෙනස කීයද ළමයි? මේ හරබැර වෙනස 10000යි. හර එකතුව ලක්ෂයයි බැර එකතුව 90,000යි. වෙනස කීයද? 10000යි. ඔය 10000 දාන්නේ අපි මොන පැත්තටද? ශේෂ පිරික්සුමේ වටිනාකම අඩු පැත්තට. ඒ කියන්නේ බැර පැත්තට. ඇයි මේකට අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ? අපි මේ 10000 ඉස්සරහා ලියනවා අවිනිශ්චිත ගිණුම කියලා. අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ අපිට යව නිශ්චය කරගන්න බැරි නිසා, හඳුනගන්න බැරි නිසා. අවිනිශ්චිත ගිණුමක් තියෙන අවස්ථාවක එහි අදහස තමයි ශේෂ පිරික්සුමේ හරබැර අසමානයි කියන අදහස. ඒකේ අනිත් පැත්ත හිතන්න. ශේෂ පිරික්සුමක් අසමාන අවස්ථාවක ශේෂ පිරික්සුමේ පටන් ගන්නෙ මොන ගිණුමද? අවිනිශ්චිත ගිණුම. දෝෂ කිහිපයක් වෙන්න පුළුවන්. තියෙන කාලයත් එක්ක මම කෙටියෙන්ම කිව්වොත් එක දෝෂ වර්ගයක් තමයි ගනුදෙනුවක් එක ගිණුමක ලියලා නැහැ. උදාහරණයක් අත්පිට විකුණුම් රුපියල් 10000 මුදල් පොතේ ලිව්වා විකුණුම් ගිණුමේ ලිව්වේ නැහැ. මේක නිවැරදි කරන්නේ මෙහෙමයි. දැන් මුදල් පොතේ මේක ලියලා ඉවරනේ. මුදල් පොත හර කරලා ඉවරයි. විකුණුම් බැර කළා නෑනේ ළමයි. විකුණුම් ගිණුමට 10000 බැර කරන්න. ඉතින් හර වෙන්නේ කොහෙටද සර්? හර වෙන්නේ අපි අර පටන් ගත්තේ ගිණුමක් අවිනිශ්චිත කියලා. අන්න ඒකට හර කරන්න. එච්චරයි. මම තව එක්සැම්පල් එකක් කියන්න. ප්‍රචාරණ වියදම් රුපියල් 5000ක් ගෙව්වා. මුදල් පොතේ ලිව්වා ප්‍රචාරණයකේ ලිව්වේ නෑ. දැන් මේක නිවැරදි කරන්නේ කොහොමද? ප්‍රචාරණයකේ ලිව්වේ නෑනේ. ඉතින් ප්‍රචාරණයකේ ලියන්න. ප්‍රචාරණ ගෙව්වනම් ප්‍රචාරණ ගිණුම හර 5000යි. අසමාන දෝෂයක් නිසා යන්නේ මොන ගිණුමටද? අවිනිශ්චිත බැර කරන්න 5000යි. හරිම ලේසි. මම තව එක්සැම්පල් එකක් කියන්නම් වෙන්න පුළුවන් අවස්ථාවක්. ගනුදෙනුව එක ගිණුමක හරියට ලිව්වා. අනිත් එකේ ලිව්වේ වැරදියට. මේ මිතන් 10000ක අත්පිට විකුණුම් මුදල් පොතේ ලිව්ව හරියට විකුණුම් එකේ ලිව්වේ 1000යි කියලා. ඉතින් මුදල් පොතේ ලිව්වනේ හරියට. විකුණුම් එකේ 9000ක් අඩු වෙන්නේ ලිව්වේ. එහෙනම් විකුණුම් ගිණුමට 9000 බැර කරන්න. අසමාන දෝෂයක් නිසා විනිශ්චිත ගිණුමට 9000 හර කරන්න. ඒ නිසා ඔබ මේක තවත් වෙන්න පුළුවන් දෝෂ කිහිපයක් තියෙනවා. ගනුදෙනුවක් ගිණුම් දෙකේම
ගේම එක පැත්තේ ලියලා. නැත්තම් ගිණුම් තුලනය කරද්දි වැරදිලා. නැත්තම් ශේෂ පිරික්සුම සකස් කරද්දි වැරදිලා. හිතන්න මෙන්න මෙහෙම උදාහරණයක්. විදුලි වියදම් ගිණුම ශේෂ පිරික්සුමේ ලියලා නැහැ. ලෙජරේ වෙච්ච අඩුපාඩුවක් නෙමෙයි ළමයි. මේක ශේෂ පිරික්සුමේ වෙච්ච අඩුපාඩුවක්. හිතන්න ඔබ හදපු ශේෂ පිරික්සුමක දැන් මේ රුපියල් අපි දොම් 5000යි කියලා. 5000ක විදුලි වියදම් ගිණුම ශේෂ පිරික්සුමේ නැහැ. එක ගිණුමක් හරි ශේෂ පිරික්සුමේ නැත්තම් ශේෂ පිරික්සුම මොකද වෙන්නේ? අසමාන වෙනවා. දැන් මේක නිවැරදි කරන්නේ කොහමද? ශේෂ පිරික්සුමට විදුලි වියදම් යන්නේ හර පැත්තට. වියදමන් නිසා හර පැත්තට යන්නේ. ඒ නිසා ශේෂ පිරික්සුම හර අසමාන නිසා අවිනිශ්චිත ගිණුම බැර. පොදු ජර්නලේ ලියනකොට ශේෂ පිරික්සුම කියලා ලියන්න එපා. එක්ක නොලිය ඉන්න නැත්තම් ශේෂ පිරික්සුම වෙනුවට තිත්පේලියක් පාවිච්චි කරන්න. ඔයාලට ඒ සම්බන්ධයෙන් ගැටලුවක් වගේ නම් ඔබේ 10 ශ්‍රේණිය පිටු අංක 168 බලන්න. 10000ක ගොඩනැගිලි කුලී ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ සටහන් වී නැත. ගොඩනැගිලි කුලිය වියදමක් ශේෂ පිරික්සුමට හර වෙන්න ඕන එකක්. එහෙනම් පිළිතුර ශේෂ පිරික්සුම හර අවිනිශ්චිත ගිණුම බැර. හැබැයි ඔබට 10 ශ්‍රේණිය පෙළපොත බැලුවොත් පිටු අංක 160 ඔබට පේනවා. එහි පිළිතුර තියෙන්නේ ශේෂ පිරික්සුම හර අවිනිශ්චිත බැර කියලා නෙමෙයි. ශේෂ පිරික්සුම කියන වචනේ ලියලම නැහැ. අවිනිශ්චිත ගිණුමට පමණක් බැර කරලා. නැත්නම් මෙහෙමත් ලියන්න පුළුවන් O level ලකුණු ලබා දීමේ ලියවිලි දැක්කහම මාකින් එකක් දැක්කහම අපිට පේනවා තිත්පේලියක් හර අවිනිශ්චිත බැර කියලා කියන්නත් පුළුවන්. පසුගිය O level ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා බැලුවොත් හැමදාම MCQ ප්‍රශ්නාංක 28 29 ප්‍රශ්න දෙකම හෝ දෙකෙන් එකක් වැරදි නිවැරදි කිරීම. ඒ වගේම සෙකන්ඩ් පේපර් එක තුල ප්‍රශ්නාංක 6 තුල වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න සහ ගණන් ඔබට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔබේ O level පේපර් එක තුලත් වැරදි නිවැරදි කිරීම කියන කොටසින් MCQ ප්‍රශ්න උපරිම දෙකක් සමග සෙකන්ඩ් පේපර් එකේ ලියන ප්‍රශ්නයක් සමග දෝෂ දෙක තුනක් නිවැරදි කිරීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් අද අපි සාකච්ඡා කළේ බැංකු සැසඳුම් ප්‍රකාශන සහ වැරදි නිවැරදි කිරීම කියන පාඩම් ද්විත්වය ලකුණු ආසන්න වශයෙන් 14ක් අපේ O level පේපර් එකත් එක්ක සම්බන්ධ වෙච්ච ආකාරය ඔබට ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර තව දැනගන්න අවශ්‍ය නම් මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබට එන ගැටලු ඔබේ අදහස් ඔබේ යෝජනා සිත Facebook පිටුවට යොමු කරන්න. අපේ Facebook page එක තමයි සිත 88.8. එසේනම් අපි අලුත් වර්ෂයක තවත් අලුත් වැඩසටහනක් සමගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම මේ වැඩසටහන අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ